समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनी අපේ සදහවත් පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග මේ වෙලාවේ සම්බන්ධ වෙන්නේ වෙනදා සුපුරුදු වේලාව නොඋනත් බොහොම ශ්‍රද්ධාවෙන් තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමේ අභිලාෂය ඇතුව නව ශ්‍රීලන්තයේ ජීවත් වෙන පාරිනිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ කැපකරු දායක පිරිසක් වෙනුවෙන් තමයි අපි සෑම මාසකම එක් දිනයක ටිකක් වේල පහ වෙලාවක් ප්‍රයෝජනෙට අරගෙන සද්ධර්ම දේශනාවක් සිද්ධ කරන්නේ. මොකද ජපානයේ හවස 5 වෙනකොට නව ශ්‍රීලන්තයට රාත්‍රී 9 උදා වෙලා ලක්කිවි පදනම එය ආරම්භ වුණේ අප නව ශ්‍රීලන්තයට වැඩම කරලා සිද්ධ කරපු ධර්මදේශනා මාලාවකින් අනතුරුව අපව බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් වැඩම කරවන්නට යෙදුන ඒ ජීවක කොබ්බෑකඩුව මැතිතුමන් අක්ෂි කොබ්බෑකඩුව මැතිනිය මුල් වෙලා එරට විවිධ පළාත්වල ජීවත් වෙන තරුණ වැඩිහිටි බොහෝ දෙනෙකුත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන සදහැවතුන් පිරිසකුත් සහ සම්බන්ධ කරගෙන තමයි ලක්කිවි පදනම නිර්මාණය වුණේ. ඒ පදනම හැම මාසයකම අඛණ්ඩව ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් සම්පාදනය කරනවා, පූජා කරනවා, ලබා දෙනවා. අපේ පොඩි ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපනයට සෞඛ්‍ය පහසුකම් නගා සිටුවන්ට. ඒ විතරකුත් නෙමෙයි නව ශ්‍රීලන්තයේම මිහිණි ආරාමයකට ඒ අත් මුල් වෙලා සුවිශේෂී දායකත්වයක් දක්වමින් ඉන්නවා. නව ශ්‍රීලන්තයේ තුලත් තමන්ගේ මව්බිම තුලත් උතුම් තථාගත ධර්මය ප්‍රචලිත කරන්න, ශාසනය සුරක්ෂිත කරන්න තමයි ඒ අත්ෝ ඒ උතුම් දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඉතින් සිව්පසයෙන් උපස්ථාන කරන ගිහියාට අප වෙනුවෙන් කරන උපස්ථානය වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ධර්මයෙන් අනුග්‍රහ කරන්න කියලා, ධර්මයෙන් උපකාර කරන්න කියලා. ඉතින් අඛණ්ඩවම ඒ පින්වත් පිරිස සිදු කරන ඒ කටයුතු වලට ආශිර්වාද කරමින් ඒ පින්වත් පිරිස අරමුණු කරගෙනත් බුද්ධ පුතුන් ශ්‍රාවක ඔබ සෑම දෙනා අරමුණු කරගෙනත් හැම මාසයකම මේ වගේ එක දවසක් වෙන් වෙනවා ලක්කිවි පදනමේ සද්ධර්ම දේශනාව සඳහා. අද දේශනාව විමුක්තායතන සූත්‍රය. ඇත්තටම මම මේ සූත්‍රය කියවලා තිබුණේ නැහැ. නමුත් අපේ පූජනීය උරුළුනික වැවේ සුදම්මසායින් වහන්සේ උන්වහන්සේගේ මුහුණු පොතේ හුවමාරු කරලා තිබුණා පුංචි ධර්ම කොටාසයක් ඇතුළත් කුඩා වීඩියෝ පටයක්. අපේ අතිපූජනීය කල්යාණ මිත්‍ර කහගොල්ලේ සෝමවංශ සායින් වහන්සේ සිද්ධ කරපු දේශනාවක පුංචි කොටසක්. ඒ කොටස තුළ උන්වහන්සේ අවධාරණය කරලා පෙන්නවා මේ විමුක්තායතන ධර්ම පිළිබඳව. ඒ කොච්චර ලොකු පින්කමක්ද මේ විමුක්තායතන දියුණු කර ගැනීම කියලා. තාම ලස්සනට මිනිත්තු කිහිපයකින් මං හිතන්නේ මිනිත්තුවක් හෝ දෙකක් උන්වහන්සේය සඳහන් කළා.
මට හිතුණා අද දේශනාවේදී අපේ පින්වතුන් එක්ක ඒ පුංචි දහම් කොටස ඇහුවට පස්සේ මේ මාතෘකාව ඇසුරු කරගෙන දහම් කරුණු ටිකක් විග්‍රහාත්මකව දේශනා කළොතින් පැහැදිලි කරොතින් ඔබට ප්‍රයෝජනවත් වේවි කියලා. මොකද අපේ දේශනා අහන පිරිස බොහොම විවිධයි. ලෞකික ජීවිතය වඩා යහපත් කරගන්න වීරය කරන පිරිසත් මේ දේශනා අහනවා. ආධ්‍යාත්මික ජීවිතයට වඩා වැඩි වේලාවක් වෙන් කරපු පිරිසත් මේ දේශනා අහනවා. ඒ වගේම අලුතින්ම සමහර විට දහම් අහන්නෙම නැති පිරිසුත් කොහොම හරි ඔබ මේ සිද්ධ කරන දේශනා ෂෙයා කරනකොට අහම් දෙන්නෙත ගැටිලා මේ දේශනා අහන පිරිසකුත් ඉන්නවා. ඒ සියලු දෙනාගෙම ඒ උතුම් ආධ්‍යාත්මික අරමුණු මුදුන් පමුණුවා ගන්නට අපි පුළුවන් තරම් සරලව කාටත් තේරුම් ගන්නට පුළුවන් ආකාරයට මේ සද්ධර්ම මඟ පෙන්වීම සිද්ධ කරන්න. ඉතින් විමුක්තායතන සූත්‍රයේ පෙන්වලා දීලා තිබෙන්නේ අපිට උතුම් වූ නිවන සාදා ගැනීම සඳහා උතුම් වූ නිවන අවබෝධ කර ගැනීම සඳහා උපකාරී වෙන උතුම් කරුණු පහක්. අපි ගොඩක් පින්කම් කරනවා, දන් දීලා පින්කම් කරනවා, සිල් රැකලා පින්කම් කරනවා, කටින චීවර පූජා පින්කම් කරනවා, අෂ්ට පරිස්කාර අවශේෂ පරිස්කාර පූජා කරලා පින්කම් කරනවා, වෙහෙර විහාර හදලා පින්කම් කරනවා, කෙත්වතු පූජා කරලා පින්කම් කරනවා, දුගී දුප්පත් අසරණ අයට උදව් කරලා පින්කම් කරනවා. ඒ හැම පින්කමක්ම අපේ සසර ගමනේ අපි හොඳ භවවල උපදින භවවලදී සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රයන් ලබන්ට, ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව ලබන්න බොහෝම උපකාරවත් වෙන උතුම් පින්කම්. ඒ පින්කම් ඊටම වටින පින්කම්, උසස් පින්කම්. හැබැයි මේ උතුම් දේශනාව තුළ උගන්වන කරුණු කීපය අපි අඛණ්ඩව පුහුණු කරගත්තොත් තාම හොඳින් ශක්ති සම්පන්න බලවත්ව පුහුණු කරගත්තොත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ අපිට උතුම් නිවන පිණිසම උදව් වෙන, උපකාරවත් වෙන, ඍජුවම උදව් වෙන, නිවනටම අපගේ මනස යොමු කරවන එක්කරන ඒ උතුම් සැනසෙල්ල ඉක්මනින් අපට ළඟා කරවන උතුම් වූ මඟ පෙන්වීමක්, දේශනාවක් තමයි මේ විමුක්තායතන සූත්‍රය. ඒ අන්තර්ගතයේ එවැනි උතුම් කරුණු වලින් සමන්විතයි. එහි පළමු කාරණය ලෙස පෙන්වලා දෙන්නේ කුමක්ද? ඔබ මේ මොහොතේ සිද්ධ කරමින් සිටිනාදී ඒ තමයි කෙලස් තවන වීර්යකින් යුක්ත භික්ෂුව කියලා බුදුරජාණන් වහන්සේ එහි අවධාරණය කරන්නේ. පැවිද්දන් අරමුණු කරගෙන ඒ වෙලාවේ ඒ උතුම් දේශනාව සිද්ධ කරන්නේ. ගියෙකුණත් ඉන්න පුළුවන් කෙලස් තවන වීර්යය තියෙන, කෙලස් දුරු කරන වීර්යය තියෙන. තවන කියන්නේ මේ අර මොකක් හරි පොට්ටනියක් බැඳගෙන තවනවා වගේ එකක් නෙමෙයි. වටේට ගිනි මැල ගහගෙන අර කෙලස් තවනවා, පව් තවනවා කියලා වෘත තිබුණා ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ. ඒ වගේ එකක් නෙමෙයි. ඒ වගේ දෙයක් නෙමෙයි. මෙතන කියන්නේ කෙලස් දුරු කරන වීර්යය තියෙන, මේ සසරින් නිදහස් වෙන්න ඕන කියන වීර්යය තියෙන පැවිද්දා, ගිහියා නැත්තම් පුහුණු වෙන තථාගත ශ්‍රාවකයා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පළමුවෙන්ම කරන්ට ඕන දේ කියලා කුමක්ද? මහණෙනි මේ සස්නෙහි මහණක්කට ශාස්ත්‍රූ වේවයි. ඒකුවේ බුදුරජාණන් වහන්සේ. නැත්තම් අන්‍යතර ගුරුස්ථානික වූ සබ්‍රහ්මසරෙක් වේවයි. සබ්‍රහ්මචාරින් වහන්සේ නමක්. ඒ කියන්නේ ගුරු තනතුරේ තියාගන්න පුළුවන් එකට වාසය කරන සායනහන්සේ කෙනෙක් වේවයි. චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කෙරේ නම් දුක පිළිබඳව
දුකට හේතුව පිළිබඳව, දුකින් නිදහස් වීම පිළිබඳව, දුකින් නිදහස් වීමේ උතුම් වැඩපිළිවෙල පිළිබඳව දේශනා කරනවා නම්, උතුම් චතුරාර්ය සත්‍ය දේශනා කරනවා නම්, අන්න ඒ දේශනාවන්, ඒ ධර්මයෙහි, ඒ පාළියෙහි අර්ථයන් ඉතාම හොඳින් කවුරු හරි කෙනෙක් විග්‍රහ කර ගනිමින් ශ්‍රවණය කරනවද, අහනවද? ඒ උතුම් චතුරාර්ය සත්‍ය දේශනා කවුරු හරි කෙනෙක් හොඳින් ශ්‍රවණය කරනවද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔහුගේ හිතෙහි ප්‍රමෝදය ඒකේ ප්‍රීතිය උපදිනවා කියලා, සතුට උපදිනවා. එයාගේ හිතේ සතුට උපදිනවා. ඊළඟට ප්‍රමුදිතයාට බලවත් ප්‍රීතිය උපදින්නේ. ඒ ප්‍රමෝදයත් එක්ක තව තවත් ඒ ප්‍රීතිය, ප්‍රමුදිත භාවය වර්ධනය වෙන්න බලවත් ප්‍රීතිය කියලා ඒක ධර්මයේ සඳහන් කරන්නේ උපදිනවා. ඊළඟට ඒ ප්‍රමෝදයටපත් වෙච්ච, ප්‍රීතියටපත් වෙච්ච, ඉපදිච්ච කෙනාගේ හිත ටික ටික නාමකාය නැත්නම් මනස, එයාගේ සිතුවිලි ටික ටික සංසිඳෙන්න පටන් ගන්නවා. එයාගේ හිත සංසිඳෙන්න පටන් ගන්නවා. සංසුන් සිතකුයි සංසුන් කයකුයි එයාට ඇති වෙනකොට, සිත සංසිඳනකොට එයාගේ කයත් සංසිඳෙනවා. අපි දන්නවනේ ඒක. සිත සැහැල්ලු වෙන වෙලාවට, සිත සුවපත් වෙන වෙලාවට අපේ කයටත් මහා සුවපත් භාවයක් දැනෙනවා. මහා සැපයක් දැනෙන්න ගන්නවා. සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. සිත නොසන්සුන් වෙනකොට තරහ ඇවිල්ලා, මූණේ ලේ පිරিলা, දත් මිටි කැවිලා, අපේ හිත නොසන්සුන් වෙනකොට, නාමයන් නොසන්සිඳී තියෙනකොට කයත් ඒ විදියම ප්‍රතිචාර දක්වනවා. ලේ ගමනාගමනය වැඩි වෙනවා, වෙවුලනවා, පැහැය වෙනස් වෙනවා, බොහෝ දේවල් සිද්ධ වෙනවා කායිකවත්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොඳට තථාගතයන් වහන්සේගෙන් හරි, තථාගතයන් වහන්සේ දේශනා කරපු උතුම් චතුරාර්ය සත්‍ය තාම නිර්වුල්ව දේශනා කරන උතුම් ආචාර්යයන් වහන්සේ නමක් ගාව හරි, කවුරු හරි කෙනෙක්, කියන්නේ උතුම් ගුරුවරයෙකුගෙන්, දේශකයෙකුගෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අහනවා නම්, අන්න ඒ අහනකොට ඒ අත්තගේ හිතයි කයයි දෙක පළමුවෙන්ම ප්‍රමුදිත වෙනවා. ප්‍රමුදිත භාවයේ බලවත් වෙලා දැඩි බලවත් ප්‍රීතියක් උපදිනවා. ඒ ප්‍රීතියත් එක්කම සැපයක් උපදිනවා. මහා සැපයක් උපදිනවා. සැහැල්ලුවක්, කය සිත දෙක සංසිඳීමක් පටන් ගන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අන්න එවැනි කෙනාගේ හිත ඊළඟට අරහත් ඵලයට උපකාර වන උතුම් සමාධියකටපත් වෙනවා. අරහත් ඵල සමාධියටපත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් ඔබට අවබෝධ වෙන්න ඕන, සද්ධර්මය ශ්‍රවණය කරද්දී කෙනෙකු මාර්ගඵලලාභියෙක් වෙනවා කියන එක තමයි මෙහි බලගතුම පණිවුඩය අපිට තියෙන. දැන් සමහර කාලවල තිබුණනේ අදහස් නේද? දහම් නැහුවට නිවන් දකින්න බෑ, මාර්ගඵලලාභියෙක් වෙන්න බෑ කියලා. ඒ ධර්මය කියලා උපාදූප ටිකක් හෝ අගක් මුලක් සම්බන්ධ නැති දෙයක් හෝ කෙනෙක් ඇහුවත්, ඊළඟට උතුම් චතුරාර්ය සත්‍යම දේශනා කළත්, ශ්‍රවණය කරන කෙනාට ප්‍රාමාණික මුහුකුරා ගිය ඥානයක් නැත්තම් ඒ දේශනා කරන දේ අවබෝධ කරගන්න කුසලය බලවත් නැතිනම්, එවැනි කෙනෙකුට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරාට එයා අවබෝධ නොවෙන්න පුළුවන්, මාර්ගඵලලාභියෙක් නොවෙන්න පුළුවන්.
නමුත් ඒකෙන් කියන්න බෑ කාටවත් හැමෝම එහෙමයි කියලා. සමහර කෙනෙක් ඉන්න පුළුවන් උතුම් තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගෙන් හෝ උතුම් ආචාර්යයන් වහන්සේ නමකගෙන් ගුරුසායන් වහන්සේ නමකගෙන් හෝ එකට ජීවත් වෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකගෙන් හෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරනකොට එයාගේ හිතේ ප්‍රමෝදය, ප්‍රීතිය, සුඛය, සංසිඳුණු බව, ඒකාග්‍රතාවය, සමාධිය ඇති වෙලා ඒ උතුම් සමාධිය තුලම අරහත් ඵලය කරා යන්න අවශ්‍ය කරන කෙලෙස් සංසිඳිලා කෙලෙස් දුරු වෙලා මාර්ගඵලවලටපත් වීම සිද්ධ වෙනවා කියලා තමයි මෙහි අවධාරණය කරන්නේ. දහම් නැහුවම. හැබැයි මොන ධර්මයේද? උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. මේ විමුක්තායතන සූත්‍රයේදී අපිට උගන්වන්නේ කුමක්ද? දැන් ඔබට මම මේ දේශනාව තුළ උගන්වන්නේ කුමක්ද? ඔබට උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම මාර්ගඵල ලාභියෙකු බවට මේ භවයේ හෝ නුදුරු භවයකදී හෝ පත්වෙන්ට නම් උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන එක, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරන එක, ඒක තමයි කරන්න තියෙන ප්‍රධාන පින්කමක්, ප්‍රධාන විමුක්තායතනයක්, විමුක්තියට උදව් වෙන ධර්මයක්, නිවනට උදව් වෙන ධර්මයක්, මේ සසරෙන් නිදහස් වෙන්න, ගැලවෙන්න උදව් වෙන ධර්මයක්, සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. මේ භවයේදී සරලම දේශනා හරි අපි කියමුකෝ චතුරාර්ය සත්‍ය සම්බන්ධව ගැඹීර දේශනා විවරණ වශයෙන් බෙදලා කොටස් වශයෙන් විග්‍රහ කරලා සිත කරන දීර්ඝ ගැඹීර දේශනා අහන්න තරම් තවම ඔබේ හිතේ ඒකාග්‍රකමක් තියාගන්න බැරි වුණත් මා ඔබට යෝජනා කරනවා ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන මොහොතක ටික වෙලාවක් හරි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඔබේ හිත පුහුණු කරන්න. විනාඩි 15ක් 20ක් හරි කමන්නේ දවසට ඔබේ හිත පුහුණු කරන්න. ඔබේ හිත අඛණ්ඩව ශ්‍රවණයට පුහුණු වෙනකොට, හුරු වෙනකොට සමහර වෙලාවට සංක්ෂිප්තව කිව්වේ ගාථා පද පේලි 4කින් වෙන්න පුළුවන්. සිද්ධ කරන දේශනාවක් ඔබ නියුණු කෙනෙකු බවට පත්වෙන්න උදව් වෙන්න පුළුවන්. ඔබ මගඵලලාභියෙකු බවට පත්වීමට උදව් වෙන්න පුළුවන්. දැන් ඔබ දන්නවා උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ මගඵල ලබන්නට පෙර, පැවිදි වෙන්න පෙර උන්වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකතුමා අස්සජී මහරහතන් වහන්සේගෙන් උන්වහන්සේ තාම සංක්ෂිප්ත දේශනාවක්, කෙටි දේශනාවක් ශ්‍රවණය කළේ. ඒ කෙටි දේශනාව එහි පදපේලි 2ක් ශ්‍රවණය කරනකොට උපතිස්ස පරිබ්‍රාජකතුමා සෝතාපන්න වෙච්ච බව තථාගතයන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා. "යේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ ආහ" කියන ඒ උතුම් මඟ පෙන්වීම කරනකොටම අස්සජි මහරහතන් වහන්සේ විසින් උපතිස්ස පරිබ්‍රාජකතුමා මාර්ගඵලලාභී වෙලා තියෙන. එතකොට හිතන්න උන්වහන්සේගේ ප්‍රඥාව කොච්චර තියුණු ඇද්ද ගිහි කල ඉඳලම. දේවල් වටහා ගැනීමේ නුවණ කොච්චර බලගතු ඇද්ද. එවැනි උත්තමයෙකුට පදපේලි 2ක් ශ්‍රවණය කරනකොට මොකද්ද වෙන්නේ? අභ්‍යන්තරේ සෝමනස්සය නේ, සතුට උපදිනවා, සොම්නස උපදිනවා. පාමොච්ච කියලා කිව්වේ ඒකයි. ප්‍රීතිය ඇති වෙනවා, බලගතු ප්‍රීතිය උපදිනවා. ඊළඟට සැපය උපදිනවා. ඊළඟට සැහැල්ලුව උපදිනවා. නාම සහ කය කියන
ඒ සිතත් කයත් දෙකම සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඊළඟට හිත ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. එතනිනුයි උන්වහන්සේ උතුම් මගඵල අවබෝධ කරගන්නට අවශ්‍ය කරන ඒ අරහත් ඵල සමාධි තත්වයන්ට ගමන් කරලා උන්වහන්සේ සෝතාපන්න ඵලයටමපත් වෙන්නේ. අපිට කියන්න බෑනේ මේ බණ අහන කෙනෙකුට එවැනි මුහුකුරා කිය ප්‍රඥාවක් සහිතව ඉපදිලා නැහැ කියලා. ඒ හින්දනේ පැවිද්දන් වන අප මොන දේශනාව සිද්ධ කළත් ඒ දේශනාවේ අන්තර්ගතය තුල දුකින් නිදහස් වීම දුකට හේතුව දුක ගැන කරුණු සඳහන් කරමින් ඉතුරු කාරණා විස්තර කරන්නේ ඒකයි. හැම දේශනාවකම සල්ප වේලාවක් හෝ ඒ කරුණු අන්තර්ගත වෙනවා. ඍජුවම දුක්ඛං දුක්ඛ සමුප්පාදං කියලා හැම දේශනාවෙදිම නොකියුවත් හැම දේශනාවකම සාරය බැලුවොත් දුකින් නිදහස් වෙන්න. ඊට අදාළ උතුම් මාර්ගය දුක් විඳින හේතුව තමයි දේශනාවල පැහැදිලි කරන්නේ. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා අද අපිට බුදුරජාණන් වහන්සේ නෑ උන්වහන්සේගේ එකත් පස්ව ඉඳගෙන ධම් ශ්‍රවණය කරන්නට. හැබැයි අපිට උතුම් කල්යාණ මිත්‍ර උතුම් සායනහන්සලා බොහෝ දෙනා වහන්සේ වැඩ ඉන්නවා. අපි උන්වහන්සේලාගෙන් ධර්මය ශ්‍රවණය කරමු. හොඳට ධර්මය අවබෝධ කරපු, දහම හොඳට පරිශීලනය කරපු ගිහි පින්වතුන් ඉන්නවා. හොඳ පැවිදි උත්තමයෝ ගාව පුහුණුව ලැබපු. හොඳ ධර්මදර උතුම් පාලි පෙළ දහමෙහි හොඳට අර්ථ ධර්ම නිරුක්ති පිළිබඳව තාම හොඳින් අවබෝධ කරපු උත්තමයෝ ගාව ධර්මයේ ඉගෙනගත්තු ගිහි පිරිස් ඉන්නවා. ඒ කාගෙන් හෝ වේවා ඔබ සද්ධර්මය ශ්‍රවණය කරන්න. භාග්‍යවතුන් වහන්සේ නම් මෙහි අවධාරණය කරලා තියෙන්නේ දැඩි ලෙස උතුම් වූ භික්ෂුන් වහන්සේ නමකගේ ආචාර්යයන් වහන්සේ නමකගේ ශ්‍රවණය කරන්නට කියලා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහනේ බුද්ධ ශාසනයේ ධර්මයේ දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේ සහ උන්වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෝ විතරයි කියලා නෑ. බොහෝ ගෘහපතිනියෝ ධර්ම දේශනා කළා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ දේශනා ඊටාම අර්ථාන්විත බව අනුමත කළා තියෙනවා. ඒ නිසා හොඳ බුද්ධිමත් ප්‍රඥාවන්ත ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරන ගිහියෙකුගෙන් හරි කමක් නැහැ. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. දහම් අහනකොට හිත තුළ ප්‍රමෝදයක්, ඒකට කියන්නේ තරුණ සතුටක්. ප්‍රමෝදය කියන එකට කියන්නේ තරුණ සතුටක් කියලා සිංහලට පරිවර්තනය කරනකොටනේ. ඊළඟට ඒක බලගත්තු සතුටක් වෙනවා. මෝරා ගියපු සතුටක්. ඒකට කියනවා ප්‍රීති කියලානේ. ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය සමග සුඛය උපදිනවා. ඒක සිත කය සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඒත් එක්ක තමයි අරහත් ඵලයට උපකාරවත් වෙන උතුම් ආර්ය සමාධීන් අප තුළ උපදින්නේ. ඒවා පියවරෙන් ක්ෂණයෙන් වැඩෙමින් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙලා සෝතාපන්න ආදී උතුම් මාර්ගයන් වැඩිලා ඵල අවබෝධයට පත්වෙන බව තමයි මේ දේශනාවේ තියෙන්නේ. ඒ නිසා දහම් අහන්ට තව කෙනෙක් පුහුණු කරන්නට ඒක ලොකු පින්කමක්. සමහර විට ඔබට හෝ මට මේ භවයේදී මගඵලලාභියෙක් වෙන්න බැරි වුණොත් අපි කෙනෙකු ධර්මයට යොමු කරවලා එයා මගඵලලාභියෙක් වෙන්න පුළුවන්. ඒ පින කුසලයක් අපිට අත් වෙන්නේ. සමහර විට ඔබට අවබෝධ නොවන ධර්ම කොටස ඔබ මේ ලෝකෙට ගෙන ආපු දරුවෙකුට අවබෝධ වෙන්න පුළුවන්. ළමා කාලේ ඉඳලම උතුම් ප්‍රඥාව සහිත දරුවෝ කොච්චර ඉන්නවද? හොඳට දේවල් අවබෝධ වෙන. ඒ හින්දා පළවෙනිම කාරණේ තමයි ඉහළම විමුක්තායතන නිවනටම උදව් වෙන පින්කමක් ලෙස ඔබ තේරුම් ගන්න ඕන මොකක්ද? ධර්ම ශ්‍රවණය. චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කිරීම. ඒක තමයි
පළමු කාරණේ. දෙවැනි කාරණය ලෙස පෙන්වලා දීලා තියෙන්නේ කුමක්ද? ධර්මය දේශනා කිරීම. බලන්න. දෙවැනි කාරණේ ලෙස තථාගතයන් වහන්සේ විමුක්තායතනයක් ලෙස දේශනා කළ තියෙන සද්ධර්මය දේශනා කිරීම. අර වගේ ගුරුවරයෙක් නැහැ. තථාගතයන් වහන්සේත් නැහැ. හැබැයි තමන් උන්වහන්සලගෙන් අහලා දැනගත්තු විදියට තව කෙනෙකුට කියලා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ විදියට තව කෙනෙකුට දේශනා කරනකොට කියලා දෙනකොට මාර්ගඵලලාභියෙක් බවට කියලා දෙන කෙනක්පත් වෙන්න පුළුවන්. මොකද අර්ථ ධර්ම වශයෙන් විග්‍රහ කරමින් විවරණය කරමින් අනිත් එක්කෙනාට අවබෝධ කරන්න වීරිය ගන්නකොට ඒ පැය පුරාම හෝ ඒ දේශනාව කරන වෙලාව පුරාම සෝමනස්සයනේ සතුට සොම්නස දියුණු වෙනවා. ප්‍රීතිය දියුණු වෙනවා. සුඛය දියුණු වෙනවා. කයසිත සංසිඳෙනවා. ඒකාග්‍රතාවය අරහත් ඵල සමාධිය උදා වෙනවා. ඒ උතුම් චතුරාර්ය සත්‍ය දේශනාව සිද්ධ කරපු උත්තමයින් වහන්සේලා එතෙක් මගඵල නොලබා හිටපු අයත් දේශනාව සිද්ධ කරන අතරතුරේ මාර්ගඵලලාභීන් බවට පත් වෙලා තිබෙනවා. ධර්මාසනේ වාඩි වෙන්නේ කෙලෙස් සහිත උත්තමයෙක් ලෙස, සාමාන්‍ය සායනහංශ කෙනෙක් ලෙස. ධර්මාසනේ නැගිටින්නේ මාර්ගඵලලාභියෙක් ලෙස. දහම් කියලා දෙන එක එච්චර ලොකු පිනක්. ලොකු පිනක්. මහා පුණ්‍ය කර්මයක්. මම දන්නවා මම මාර්ගඵල ලැබලා නැහැනේ. නමුත් මම මානසිකව පීඩාකාරීවම ඉඳපු දවස් තියෙන්න පුළුවන් නේ. එහෙම දවස් තිබිලා තියෙන ඕන තරම්. හැබැයි සද්ධර්ම දේශනාවක් දේශනා කරාට පස්සේ මගේ මනසට ඇති වෙලා තියෙන සැනසීම මොහුන පවා වෙනස් වෙලා කය සංසිඳිලා හිත සංසිඳිලා හිතේ තිබුණු අර විසිරුණුකම කලබලකාරීකම නැති වෙලා ගිහිල්ලා ඒ සිතට දැනෙන සුවය ඒක මං අත්විඳලා තියෙනවා. හැම දේශනාවක් අවසානයේදීම මා අත්විඳිනවා ඒක. ඒක පුදුම සැනසීමක්. මං එතකොට තමයි උපකල්පනය කරන්නේ මාර්ගඵල ලැබපු උත්තමයෝ මොන සැනසීමක් විඳිනවද කියලා. මාර්ගඵල ලැබපු උත්තමයෝ සෝතාපන්න වෙච්ච ඇත්තෝ, සක්‍ෘදාගාමි වෙච්ච උත්තමයෝ, අනාගාමි අරහත් වෙච්ච උත්තමයෝ කොච්චර සුවයක්, සැනසෙල්ලක්, නිදහසක් විඳිනවද කියලා මේ සරල දේශනාවක් ඔබට සිද්ධ කරාම මා අත්විඳින සැනසීම දිහා බල මම අර කරුණ තමයි මෙනෙහි කරන්නේ. මා ඔබට යෝජනා කරනවා. ඔබ මේ දහම් කරුණු ඉගෙන ගන්නවනේ. ඔබ ඔය ඉගෙන ගන්න දහම් කරුණු තව කෙනෙකුට විනාඩි 2-3ක් හරි කියලා දෙන්න. හොඳට අවබෝධ වෙන්න ගන්නවා. හොඳට අවබෝධ වෙන්න ගන්නවා. මට ගොඩක් දහම් කරුණු අවබෝධ වෙන්නෙම දේශනා කරද්දී. කවදාවත් ආසනයේ ධර්මාසනයට එන්න කලින් හිතපු නැති මට පැහැදිලි වෙලා නොතිබුණු කරුණු පැහැදිලි වෙච්ච අවස්ථා තියෙනවා. දේශනා කරද්දී අත්දැකීම කියන්නේ අවස්ථා තියෙනවා. මමම පසුව කල්පනා කරන එක මට පුදුම විදියටනේ වැටහුනේ කියලා දෙtti කියලා. තෝරලා දෙtti කියලා. ලංකාවේදී වගේ අත්දැකීම් ලැබපු අවස්ථාවල මා රියදුරු එක්ක කියලා තියෙනවා.
අද පළවෙනි පාරට මට මේක තේරුණේ කියලා දෙන්නේ. දේශනා කරද්දී. එතකොට මට සැකයක් නැහැ. ධර්ම දේශනා කරන ගමන් මාර්ගඵලලාභියෝ බවට පත්වෙච්ච උත්තමයෝ සිටියා. එවැනි උත්තමයෝ ලෝකේ පහළ වුණා දේශනාවන් සිද්ධ කරද්දීම කියලා මේ විමුක්තායතන සූත්‍රයේ ඉගෙනගත්ත මේ කාරණාව ගැන කිසි සැකයක් නැහැ. මොකද මම මාර්ගඵලලාභියෙක් බවට තවම පත් වෙලා නැති වුණාට දේශනාවක් සිද්ධ කරද්දී ඒ ලැබෙන අවබෝධය කායික සැනසෙල්ල මානසික සැනසෙල්ල සංසිඳුණු බව සතුට ප්‍රීතිය හිතේ එකඟකම ඒවා වගේම කියන්නේ නොතේරුණු දේවල් තේරෙන්න පටන් ගන්නවා. අවබෝධ වෙලා නොතිබිච්ච කාරණා අවබෝධ වෙන්න පටන් ගන්නවා දේශනාවක් කරනකොට කියලා දෙනකොට. ඒක ගුරුවරුන්ට මේ අත්දැකීම තියෙනවා. ගුරුවරු විදියට ඉන්න අයට මේ අත්දැකීම තියෙනවා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම සමහර කාරණා කියලා දෙද්දි තමයි හොඳටම තේරෙන්නේ කියන එක. Tamanට තේරෙන්නේ. ඒ අත්දැකීම ඇති. ඉතින් සද්ධර්මය නම් එය හරිම ආශිර්වාදමත්. තව කෙනෙකුට කියලා දෙන තරමට මගේ අවබෝධය දියුණු වෙනවා. තව කෙනෙකුට පැහැදිලි කරන්න මම වීරිය ගන්නකොට මගේ හිත විසිරෙන්නේ නැහනේ. අනේකාට අවබෝධ කරන්න මම ගන්න වීරිය තුලේ මගේ හිත එකඟ වෙනවා. එකඟ වෙන්න හිත තුල සොම්නස, ප්‍රීතිය, සංසිඳුණුකම, සැපය, ඒකාග්‍රතාවය වෙන මොනවාක්වත් ඔළුවට එන්නේ නැතුව තාම සනසිලි සහගත එකඟ බව හිත තුල කොච්චරනම් ඇති වෙනවද? ඒ අවස්ථා කොච්චරනම් අත්දකලා තියෙනවද? මේ විමුක්තායතන ධර්ම පිළිබඳව තථාගත දේශනාව හරිම අසිරිමත් දේශනාවක්. ඊටම අසිරිමත් මඟ පෙන්වීමක් අපිට. මා ඔබට යෝජනා කරන ඔබ ඇහුම්කම් දෙන ධර්ම කරුණ වලින් ඔබ ඇහුම්කම් දීපු විදියට කියලා දෙන්න. සමහර කාරණා අමතක වෙනවා නම් පුංචි සටහනක් දාගන්න. සටහනක් දාගෙන එය හොඳින් තව කෙනෙකුට තෝරලා දෙන්න පටන් ගන්න. ඔබේ අවබෝධය වැඩි වෙයි. ඔබේ මනස ඊටාම ප්‍රබුද්ධ තත්වයකට ගමන් කරන්න අනිවාර්යයෙන්ම පටන් ගනීවි. ඔබට දේවල් වැටහෙන්න පටන් ගනීවි. කවදාවත් නොපෙනුණු මානයන් පේන්න ගනීවි. ජීවිතයේ තියෙන සත්‍ය, මනසේ තිබෙන යථාර්ථයන් වැටහෙන්න පටන් ගනීවි. ඒ නිසා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. කරුණාවෙන් දයාවෙන් ඔබ හොඳට ශ්‍රවණය කරන කෙනෙක් වෙන්න. ඒ විතරකුත් නෙමෙයි. ඔබ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පැවිද්දන්ට දේශනා කළේ මූලිකවම පැවිද්දෙක් නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දේශනා කරන්න. මම ඔබට යෝජනා කරනවා චූටි කරුණක් දෙකක් දැනගත්තු ගමන් කලබල වෙලා YouTube නාලිකා හදාගෙන හෝ Facebook එකට ඇවිල්ලා දේශනා කරන්න පටන් ගන්න කෙනෙක් වෙන්න කියලා නෙමෙයි මේ වැරදිලට මේක ගන්න එපා. ඒක නෙමෙයි මේ දේශනා කරන්නේ ඔබට. ඔබේ දරුවෙකුට හරිලා තෝරලා දෙන්න. ඔබේ බිරිඳට තෝරලා දෙන්න ඔබට තේරිච්ච දේ. ඔබේ යාළුවෙක් එක්ක කතා කරන්න. මේ කරුණ මෙන්න මේ විදියට මට අවබෝධ වුණා. මේ කරුණ ගැන මේ දේශනාවේ මෙන්න මේ විදියට විස්තර කරා කියලා චූටි වෙලාවක් හරි තෝරලා දෙන්න. එය කරන්ට කියන්නේ ඇයි? එය ඔබේ සැනසීම දියුණු කරගන්නනේ. ඔබේ සැනසීම දියුණු කරගන්න. ඔබට විමුක්තිය උදා කරගන්න. උපකාරවත් වෙනවා. සමහර වෙට අහන් ඉන්න කෙනාට මුකුත් නොතේරෙන්න පුළුවන්. ඒත් ඔබ අහන් ඉන්න කෙනාට තෝරලා දෙන්න දරන වෑයම ඇතුලේ
ඔබ ඔබේ විමුක්තිය සාධනය කරගන්න පුළුවන්. ඔබ ඔබේ සැනසීම උදා කරගන්න පුළුවන්. ඔබට නොතේරුණු දේ තේරුම් යන්න තත්ත්වයටපත් කරගන්න පුළුවන්. දැනට අවබෝධ වෙලා තියෙන දේ තව තවත් හොඳට අවබෝධ වෙන තත්ත්වයට ඔබටපත් කරගන්න පුළුවන් කියලා දෙනකොට. ඒ නිසා මේ උතුම් විමුක්තායතන ධර්මය නිවනට උදව් වෙන ධර්මයක්. මගඵල ලබන්නට උදව් වෙන ධර්මයක්. දෙවෙනි එක දේශනා කිරීම. පළවෙනි එක ශ්‍රවණය කිරීම. ධම්ම ශ්‍රවණං. දෙවෙනි එක ධම්ම දේශනා. උතුම් පින්කම්. මේවා දස පුණ්‍ය ක්‍රියාවලත් ධම්ම දේශනා, ධම්ම ශ්‍රවණ මේවා පුණ්‍ය කර්ම ලෙස ඉතාම පැහැදිලිව දේශනා කළා තියෙනවා. විමුක්තායතන සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී මුඛ දේශනාව තුළ අවධාරණය කරනවා දේශනා කිරීම, සද්ධර්මයේ කියලා දීම උතුම් මගඵල ලාභියෙකු බවට පත්වෙන්න ලොකු උපකාරයක් වෙන, උදව් වෙන ධර්මයක් කියලා, අනුග්‍රහයක් වෙන ධර්මයක් කියලා, විමුක්තායතන ධර්මයක් කියලා. ඊළඟ තුන්වෙනි කාරණය ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද? ගුරුවරයෙකුගෙන් ශ්‍රවණය කිරීමකුත් නැත්තම්, ඔබ දේශනා කරන්නෙත් නැත්තම්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි කාරණේ ලෙස ඔබට කරන්න කියලා සජ්ජායනා කරන්න කියලා. අහපු විදියට සජ්ජායනා කරන්න කියලා. සජ්ජායනා කරන කොටත්, ධර්මයේ සජ්ජායනා කරන කොටත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුගේ හිත සොම්නස, ප්‍රමෝදය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය ඇති වෙනවා කියලා. අරහත් ඵල සමාධියට ගමන් කරන්නට සජ්ජායනාව උදව් වෙනවා කියලා. ඒ කිව්වේ හැම කෙනෙකුගේම ගෙදර තියෙනවා පිරුවාණ පොත් වහන්සේනේ. පිරුවාණ පොත් වහන්සේ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ උතුම් තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මඟ. එතකොට ඔබ ඒ සජ්ජායනා කරන්නේ උතුම් තථාගතයන් වහන්සේ දේශනා කරපු දුකින් නිදහස් වෙන උතුම් ශ්‍රී සද්ධර්මය. මහා මංගල සූත්‍රය ගත්තත්, කරණීය මෙත්ත සූත්‍රය ගත්තත්, රතන සූත්‍රය ගත්තත් නිවන් මඟ තමයි. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි වෙන විලාසයකින් දේශනා කළා තියෙන්නේ. එතකොට ඔබ අවබෝධ කරගන්න ඕන ඒ සූත්‍ර දේශනා ඔබ සිහිනුවණින් හොඳට මතකයෙන් හෝ පොත බලාගෙන හෝ සජ්ජායනා කරනකොට ඔබේ හිතේ සෝමනස්සය, ප්‍රීතිය, සුඛය, සංසිඳුණු බව, ඒකාග්‍ර බව මේ දේවල් දිනු වෙලා උතුම් අරහත් ඵල සමාධියටපත් වෙන්න සජ්ජායනාව උදව් වෙනවා. එහෙනම් සජ්ජායනාව ඔබ සිද්ධ කරගන්න පුළුවන් ඔබට හොඳ පින්කම. උතුම් පින්කමක් බලන්න. මේ දේවල් එකකටවත් මහා ධන දාන්නේ ඕන පින්කම්ද? නෑ. ධර්මය අහන්න ඔබට කොච්චර අවස්ථා තියෙද දැන්? දැන් මේ දේශනාව අහන්න මේ සුළු මුදලක් ඩේටා කැප වෙනවා ඇතිනේ. බොහොම සුළු මුදලක්. එතකොට චූටි මුදලයි ඔබට මහා කෝටිපතියෙක් වෙන්න ඕනේ දේශනාවක් අහන්න. ඊළඟට අහන් ඉඳපු ධර්ම කරුණක් තමන් ඉගෙනගත්තු විදියට තව කෙනෙකුට තෝරලා දෙන්න මුදල් යනවද? ඒකට කෝටිපතියෙක් වෙන්න ඕනද? නෑ නේ. ඒකට කෝටිපතියෙක් වෙන්න ඕන නෑ. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි සජ්ජායනා කරන්නනේ. සජ්ජායනා කරන්න. ඔබ හැම දිනාටම හැම බෞද්ධ නිවසකම මං හිතන්නේ 3 සූත්‍රය හරි තියෙන උතුම් පිරිත් ධර්ම අන්තර්ගත
පුංචි පොත්පිංචක් හරි තියෙනවා. විවේක ඇති වෙලාවක් හොයාගෙන විවේක කියන ඒවා ඉතින් ඉබේ ඇති වෙන්නේ ඒකට විවේක වෙලාවක් සූදානම් කරගෙන සජ්ජායනා කරා. සජ්ජායනාව ඔබේ මනසට සතුට ගෙනල්ලා දෙයි. සැහැල්ලුව ගෙනල්ලා දෙයි. සංසිඳුණුකම ගෙනල්ලා දෙයි. ඔබේ හිත විතරක් නෙමෙයි ඔබේ කයත් සංසිඳෙන්න පටන් ගනී. භාග්‍යවතුන් වහන්සේගේ වචන කවදාවක්වත් බොරු නෙමෙයි. සජ්ජායනාව ඔබේ හිත සංසිඳවනවා. ඔබේ හිත ඒකාග්‍ර කරනවා. බොහෝම සැනසුණු සාමකාමී මනසකින් ඔබ යම් වෙලාවක් අරගෙන සජ්ජායනා කරන කෙනෙක් වෙන්න. දැන් බලන්න විමුක්තායතන එකක් නැත්තම් තව එකක්. එක ක්‍රමවේදයක් Tamanට නැත්තම් ඊළඟ ක්‍රමවේදය. කොච්චර උතුම් කරුණද? කොච්චර උතුම් මඟ පෙන්වීමද? අපිට මේ දුක්ඛිත සසරෙන් ගැලවිලා යන්නමයි බුදුරජාණන් වහන්සේ මේ පාරවල් කියලා දීලා තියෙන්නේ. එක ක්‍රමවේදයකින් සාර්ථක නොවුනොත් ඊළඟ ක්‍රමවේදයට යන්න පුළුවන්. දැන් ක්‍රමවේද 3ක් ඔබ එක්ක සාකච්ඡා කළා. මහා පිංකම් ලකු බලගත් කුසල් වැඩෙන කුසල කර්ම. 4 වෙනි කාරණේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ශ්‍රවණය කරපු උතුම් දහම් කරුණක් මෙනෙහි කරන්න. මෙනෙහි කරා. ඒ පිළිබඳව විතර්ක කරන්න කියලා. ඒ අහපු ධර්ම කොටසක් පිළිබඳව සිහිනුවණින් මෙනෙහි කරන්න. හොඳට මතක් කරගන්න. හිතින් මෙනෙහි කරන්න මේ කරුණ මෙතන කිව්වේ මේක. මේ දුක කියලා දේශනා කළේ මේ කරුණුනේ. ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච ස්කන්ධයන්ට උපාදානය වීම දුක කියලා දේශනා කළේ මේවනේ. ඒක Tamanට අදාළ කරගන්න. Taman තුලින් බලන්න. වයසට යනකොට, ලෙඩ වෙනකොට, මරණ ධර්මයට පත් වෙනවා නේද කියලා හිතනකොට, ප්‍රිය දේවල් අහිමි වෙනකොට, අප්‍රිය දේවල් එක්ක එක්කහුව වෙන්න වෙනකොට, පංචස්කන්ධයට ඇලෙනකොට, බැඳෙනකොට හොඳට මෙනෙහි කරන්න. ඒ දුක Taman තුල දකින්න පටන් ගන්න පුළුවන් ඔබට. මෙනෙහි කරනකොට තමන්ගේ අත්දැකීම් ඔස්සේ ඒ මෙනෙහි කිරීම සිද්ධ කරනකොට මහා සැනසීමක් දැනෙනවා. බුදුහාමුදුරුවෝ කියපු දේ දේශනා කරපු දේ නේද මේ මා අත්දකින්නේ කියලා සතුට උපදිනවා. ප්‍රීතිය උපදිනවා. ඒකාග්‍ර භාවය උපදිනවා. නාමකාය සංසිඳෙන්න පටන් ගන්නවා. අරහත් ඵල සමාධියට උපකාරවත් වෙන අරහත් ඵලයට උපකාරවත් වෙන උතුම් සමාධිය ඇති වෙන්න පටන් ගන්නවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ හොඳින් සද්ධර්මයේ ශ්‍රවණය කරලා එය හොඳින් සිහියෙන් මෙනෙහි කරන්නට කියලා දේශනා කළේ. එය සිහි නුවණින් මෙනෙහි කරනකොට දුක ගැන, දුකට හේතුව වූ තෘෂ්ණාව ගැන, ඒ තෘෂ්ණාවෙන් මිදෙන්න නේ, ඒ තෘෂ්ණාවෙන් මිදෙන්න තියෙන ක්‍රමවේදය ගැන, ඒ උතුම් තෘෂ්ණාවෙන් නිදහස් වුණාම උතුම් ඒ ලැබෙන උතුම් වූ අවබෝධය පිළිබඳව ඒ උතුම් ආර්ය සත්‍යන්නේ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර්ය සත්‍ය. ඒ උතුම් ආර්ය සත්‍යයන් 4 මෙනෙහි කරන්න. අද මෙනෙහි කරනකොට අවබෝධ වෙන මට්ටමට වඩා හෙට මෙනෙහි කරනකොට අවබෝධ වෙනවා. උදෑසන මෙනෙහි කරනකොට අවබෝධ වෙනවට වඩා තව වෙලාවක් ගිහිල්ලා නැවත මෙනෙහි කරනකොට අවබෝධ වෙනවා.
හිත සංසිඳි අවබෝධය වැඩි වෙන්න පටන් ගන්නවා. හතරවෙනි කාරණාව එතකොට නුවණින් මෙනෙහි කිරීම. ආපු ධර්මය මෙනෙහි කිරීම. පස්වෙනි කාරණාව ලෙස තථාගතයන් වහන්සේ දේශනා කරනවා භාවනා කමඨහනක් අරගෙන භාවනා කමඨහනක් ඉල්වාගෙන ගුරුවරයෙකුගෙන් ඒ කමඨහන තුල අරමුණක් තුල සිත ඒකාග්‍ර කරන භාවනාවකට යොමු වෙන්න. රාගය අධික කෙනෙක් නම් පටික්කුල මනසිකාර භාවනාව. ද්වේෂය අධික කෙනෙක් නම් මෛත්‍රී භාවනාව. ඊළඟට ශ්‍රද්ධාව දියුණු වෙන්න බුද්ධානුස්සති භාවනාව. මේ ආදී වශයෙන් එක චරිත ස්වභාව මානසික ස්වභාව අනුව භාග්‍යවතුන් වහන්සේගේ මේ භාවනා කරන්ට තෝරා ගන්න අරමුණ වෙනස් වෙනවා. ගුරුවරු එක් ශිෂ්‍යයාට අනන්‍ය වූ ක්‍රමවේදයකින් තමයි අනන්‍ය වූ අරමුණකින් තමයි යාටම ගැළපෙන ක්‍රමයකින් තමයි හිත වඩන්ට උගන්වන්නේ. පස්වෙනි විමුක්තායතනය ලෙස පෙන්වලා දීලා තියෙන්නේ උතුම් භාවනා අරමුණක හිත පිහිටුවාගෙන යම් කිසි කෙනෙක් භාවනා කරනවා නම් එය සෝමනස්සය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය, පස්සද්ධිය, ඒකාග්‍රතාවය, අරහත් ඵල සමාධිය අත්විඳින්ට ඒ සමාධි භාවනා අරමුණක් උදව් කරගෙන යන ගමනේදී ඔබට අවශ්‍ය කරන පදනම හැදෙනවා කියලා. දැන් ක්‍රම කීයක් ඉගෙන ගත්තද? ක්‍රම 5ක් ඉගෙන ගත්තා ඔබ. ක්‍රම 5ක් ඉගෙන ගත්තා. පළවෙනි උතුම් පින්කම නිවන පිණිස උදව් වෙන සද්ධර්ම ශ්‍රවණය. දෙවෙනි උතුම් පින්කම කුමක්ද? සද්ධර්ම දේශනා කිරීම. තුන්වෙනි උතුම් පින්කම අහපු සද්ධර්මය සජ්ජායනා කිරීම. සජ්ජායනා කිරීම. සූත්‍රය සජ්ජායනා කිරීම. දේශනා සජ්ජායනා කිරීම. හතරවෙනි කාරණාව නුවණින් මෙනෙහි කිරීම. අහපු සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම. පස්වෙනි උතුම් විමුක්තායතන ධර්මයේ තමයි මහා පින්කම තමයි පස්වෙනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අපට අප භාවනාමය කමඨහනක් තුල අපේ හිත ටික පුහුණු කරන්න පටන් ගැනීම. ඔය කරුණු පහ. ඔය නිකං කරුණු පහක් නෙමෙයි. මහා පින්කම් පහක්. සල්ලි නැති අයටත් ඇති අයටත් මේ පින්කම් පහ කරගන්න පුළුවන්. බොහෝ දෙනෙක් හිතනවානේ අනේ ඉතින් අපි කොහොමද කටින පින්කම් කරගන්නේ? කටින පින්කම් වලට වඩා මේ පින්කම් බලවත්. කටින පින්කම් වල බලවත්කම ගැන අහලා තියෙනවානේ. හැබැයි ඒ පින්කම් වලට වඩා මේ උතුම් පින්කම් පහ බලගතු පින්කම්. බලගතු කුසල කර්ම. ධම්ම ශ්‍රවණ, ධම්ම දේශනා නේද? ධම්ම සජ්ජායනා, ධර්මය මනසිකාර කිරීම, ඊළඟට සිව්වැන්න තටම භාවනාව පස්වැන්න භාවනාව. මේ උතුම් පින්කම් පහ කරගන්න පුළුවන් කාටත් කරගන්න පුළුවන්. බැරි කෙනෙක් නැහැ. වයස කීය වුණත්, ගියපු ඉස්කෝලේ මොකක් වුණත්, විශ්වවිද්‍යාලේ මොකක් වුණත් ඔය එකක්වත් මේ උතුම් කරුණු පහ පුහුණු කරගන්න, මේ පින්කම් පහ පුහුණු කරගන්න බාධක හෝ අඩුපාඩු නෙමෙයි. මේවට ඕනෑ කුමක්ද? ශ්‍රද්ධාව. මේ මග තුල අපිට සැනසීම උදා කරගන්න පුළුවන් කියන ශ්‍රද්ධාව. එනිසා මා යෝජනා කරන ඔබ අඛණ්ඩව සද්ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් වෙන්න. මහා පින්කමක් ඒක. ඊළඟට අහන දේවල් තමන්ගේ
සමීපතමය එක්ක පොට්ටක් හරි බෙදා හදා ගන්න චුට්ටක් හරි කියලා දෙන කෙනෙක් වෙන්න. ඒ ඔබේ විමුක්තියට උදව්වක්. ඔබේ සැනසීමට උදව්වක්. ඊළඟට උතුම් ධර්ම කොටාස සජ්ජායනා කරන්න. සජ්ජායනා කරන්න. සමහර දේවල් තියෙනවා නිතර කියවනකොට අවබෝධ වෙනවා. දැන් මම මේ කරුණු මගේ අධ්‍යාපනික කටයුතු වලටත් යොදා ගන්නවා. මම දන්නවා මේ සූත්‍ර දේශනා නිතර කියවන්න අවබෝධ වෙනවා. මම මේ රටේ ජපන් භාෂාව ඉගෙන ගන්නවානේ. මම කරන එකක් තමයි ජපන් බසින් මුද්‍රණය කරලා දෙන පරිච්ඡේද අමාරුවෙන් ගලප කියවන. පළවෙනි වාරේ අවබෝධ වෙනවට වඩා දෙවෙනි වතාවේ අවබෝධ වෙනවා. දෙවෙනි වතාවේ අවබෝධ වෙනවට වඩා තුන්වෙනි වතාවේ අවබෝධ වෙනවා. මහා සතුටක් සැනසෙල්ලක් දැනෙන ඔය අවබෝධය ලැබෙන්න. සජ්ජායනාවනේ කියවීම. ඊළඟට මෙනෙහි කිරීම. අහපු දේ ශ්‍රවණය කරපු දේ හිම්ම හලලා අතෑරලා යන්නේ නැතුව මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කිරීම. ඊළඟට ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ඔබ භාවනා කටයුතු වල නියැලීම. සමතමය භාවනා අරමුණකින් පටන්ගෙන ඒ අරහත් ඵල සමාධිය කරා ගමන් කිරීම. චතුරාර්යකහ භාවනාව ඒකුවේ බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සතිනේ. බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණානුස්සති භාවනාව. මේ හතර ඉතින් නිවන් මගනේ. මේ සිව් භාවනා කමඨහන් තුල නිවන් මග. ඕනම සිතුවිලි ඇත්තන්ට මේ මග පුහුණු කළොත් වරදින්නේ නැහැ. මේ භාවනාවන් වඩනකොට වරදින්නේ නැහැ. නිමෙන්ට අවශ්‍ය කරන පදනම ඒ අද නොවෙන්න පුළුවන්. හැබැයි මේ අඛණ්ඩ භාවය තුල අපට මේ භවය තුලදීම ඒ ප්‍රතිඵල ලබන්නට ලැබෙන උතුම් සම්දික්තික දේශනා, අකාලික දේශනා, නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න උතුම් දේශනා. ඒ නිසා භාවනාමය වශයෙන් ඔබේ හිත වඩන කෙනෙක් වෙන්න කියන එකත් මෙහිදී සිහිපත් කරනවා. ඒ හොඳයි. ලස්සන කරුණු පහක්, හොඳ පින්කම් පහක්, වටින පින්කම් පහක්, දුකින් නිදහස් වෙන පින්කම් පහක් ගැන අද අපේ පින්වතුන්ලා ඉගෙන ගත්ත මේ දේශනාවෙන්. තව කෙනෙකුට මේ දේශනාව අහන්න බුද්ධ පුතුන් මුහුණු පොතේ ඔබට පුළුවන් ෂෙයා කරන්න මේක. ඒ විතරකුත් නෙමෙයි. හෙට උදෑසන වෙනකොට මේ දේශනාව බුද්ධ පුතුන් YouTube නාලිකාවට එකතු කරනවා. එතකොට මේ බුද්ධ පුතුන් YouTube නාලිකාවෙත් ඔබට පුළුවන් තව කෙනෙකුට අහන්න මේ link එක ෂෙයා කරන්න. තව කෙනෙකුට ශ්‍රවණය කරන්න. සමහර විට මේ දේශනාව සිත කරන මට, මේ දේශනාව අහන ඔබට උපරිම ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. ඒ කෙනෙක් ඉන්න පුළුවන් මේ එයාගේ ජීවිතේ වටිනම හැරවුම් ලක්ෂ්‍ය වෙන මඟ පෙන්වීම වෙන දේශනාවක් බවට පත් වෙන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ නිසා තව කෙනෙකුට අහන්න අපි සලස්සමු. ඊටාම ශ්‍රද්ධාවෙන්, ඊටාම ඕනකමින් මේ පින්කම අද සිත කළේ මේ ධර්ම දේශනාමය උතුම් විමුක්තායතන පින්කමනේ. උතුම් විමුක්තායතන පින්කම අද සිත කළේ අපේ සදහවත් නවසීලන්තේ ලක්කිවි පදනමේ දායක පිරිස වෙනුවෙන් විවිධ නගරවල පළාත්වල ජීවත් වෙන කල්යාණ මිත්‍ර, තරුණ, ලොකු කුඩා වැඩිහිටි සදහවතුන් බොහෝ දෙනෙක් ඒ පදනමට සම්බන්ධයි. ආර්යනිකේතනය වගේම බොහෝ ශාසනික කටයුතු වලට දායක වෙමින් එයත්ෝ තමන් දැහැමිව උපයන සපයන ධනයෙන් ඒ ශාසනය දියුණු කරන්නට, ශාසනය රකින්නට, ශාසනය ව්‍යාප්ත කරන්නට බොහෝ උපකාරයන් සිද්ධ කරනවා. ඒ පිරිසට මේ උතුම් දේශනාව අනුග්‍රහයක් වේවා. එයත්න්ටත් මේ මඟ නිවන පිණිසම උපකාර පිණිස වේවා.
නිරස්සුණු සියලු පින් කුසල් දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය විශේෂයෙන්ම ලක්කිවි පදනමේ සියලු කල්යාණ මිතුරු මිතුරියන්ට, ඒ මව් දෙමව්පියන්ට, ඒ හිතවතුන්ට, ඒ පවුල්වල සියලු දෙනාට ලැබේවා. බණහපු බුද්ධ පුතුන් ශ්‍රාවක ඔබටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. ඒ වගේම අපේ අධ්‍යාපන කටයුතු වලට මේ රටට වැඩම කරලා ඒව සිද්ධ කරන්නට මහෝපකාරී වෙන කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය, ෆුජී සුගත සේනාසනය, කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානයන්හි නිර්මාතෘවර රාජකීය පඬිත අපේ සහෝදර හුරුළුනික වැවේ සුදම්ම සායින් වහන්සේටත්, කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර අම්පිටිය සද්ධාවා සායින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා. දෙවියෝ ඔබ අප ආරක්ෂා කරත්වා, ශාසනය රකිත්වා, උතුම් දෙවිවරුද නිර්වාණ ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම තමන්ගේ නමින් මිය පරලොව ගියපු සියලුම ඥාතීන්ට, ලක්කිවි පදනමේ අපේ සමාජික සැදැහැවතුන් නමින් මියගිය සියලු දෙනාට, ලෝකය පුරාම මේ වසංගතය නිසා මියගිය සියලු දෙනාට මේ පින් අත්වේවා. අපේ මේ භවයේ වගේම සසර ගමනේ ඥාතීනුත් මේ පින් අනුමෝදන් වී නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටත්, දෙවි දේවතාවුන්ටත්, මියගිය සියලුම ඥාතීන්ටත් මේ උතුම් පින් කුසල් බලයෙන් මේ භවයේ පුරාමත්, සසරේ උපදින හැම භවයකමත් කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රය ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්තු පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.